12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනුකා බ්‍රෝහිය. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. නෞකා දෙකක ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් ගොඩබෑම ආරම්භේ. නියමිත දිනට ස්වෛරී බැදුම් කරගෙවීමට හැකිවීම රජය ලැබූ ජයග්‍රහණයක් බව ජනමාධ්‍ය ඇමති පවසයි. ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම්දුරේ රාජකාරී අනබයි. ඩී.එම්. අනුර දිසානායක මහතා අග්‍රාමාත්‍ය ලේකම්දුරයට. සිව් දින නිල සංචාරයක් සඳහා බංග්ලාදේශ නාවික හමුදාපති දිවයිනට. ජපානයේ රැකියා අවස්ථා මෙරට තරුණ තරුණියන්ට ලබා ගැනීම සඳහා වෙබ් පිටුවක්. ත්‍රිකුණාමලී කුච්චවේලී ඉඩමේ අයිතිය ගුවන්විදුලි සංස්ථාව යටතට. මාර්ග තදබදයට පිළියම් ලෙස ප්‍රදේශ කිහිපයකට ගුවන් පාලම් 4ක්. ඔමික්‍රෝන් වලට එරෙහිව නව එන්නතක් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. සිම්බාබ්වේ ශ්‍රී ලංකා අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලබන සිකුරාදා පල්ලිකැලේදී. ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවහොත් ඒ පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාව දැනුවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය උදේය ගම්මන්පිල මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවට එක්වීමෙන් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහෙත් මේ දක්වා කිසිදු පුද්ගලයෙකු පැමිණිල්ලක් ඉදිරිපත් කර නැතැයි හෙතෙම පැවසීය. විදුලි බල ඇමතිවරයා හා තමා අතර කිසිදු ආකාරයේ මත ගැටුමක් නොමැති බව පැවසූ ගම්මන්පිල මහතා විදේශ විනිමය ගැටලුව ඉන්ධන ගැටලුවලට හේතුව බව සඳහන් කළේය. මොකක්වත් අර්බුදයක් මුකුත් නැහැ. ඇත්තම තියෙන්නේ විදේශ විනිමය අර්බුදයක්. දැන් අපි තෙල් ආනයනය කරගන්න බැරි වෙලා නම් එහෙම නැත්නම් තෙල් ඇනුම් කරගන්න බැරි වෙලා නම් අන්න අපේ අමාත්‍යාංශ පැත්තෙන් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අද මාධ්‍යවලම ඔබ වාර්තා කරනවා නැව් ඇවිල්ලා මුහුදේ නතර කරන් ඉන්නවා. අපිට විදේශ විනිමය ගෙවා ගන්න බැරි අර්බුදයක් තමයි තිබුණේ. ඒ වගේම අපි කියන්න ඕනි නැවක ධාරිතාවයක් තියෙනවා. ඒතර අපිට දැන් එක නැවක ගේන්න පුළුවන් වෙන්නේ ඩීසල් නම් මෙට්‍රික් ටොන් 37500යි. ඒ නිසා තමයි ඒ නැවෙන් ගේනවනේ දින 8කට වෙන. නමුත් ලංකාවට සෑම සතියකට වරක්ම ඩීසල් නැවක් එනවා. දවස් 5කට වරක් පෙට්‍රල් නැවක් එනවා. ඒ වගේම සති 3කට වරක් ගුවන් යානා තෙල් නැවක් එනවා. ඒ නිසා අපිට මාස ගණන් අවශ්‍ය කරන ඉන්ධන එක නැවේ පටවගෙන ඉන්න බෑ. අද දැන් අර නැව බෑවම ආයි ප්‍රමාණය වැඩි වෙනවා. ආයි දිනපතා පාවිච්චි කරද්දී ආයි අඩු වෙනවා. ආයි ලබන සතියේත් නැවක් ඇවිල්ලා බානවා. ඒත් ලබන සතියේ දැන්ටත් නැවක් මුහුදේ තියෙනවා. ඒකට අපි මේ දවස් දෙක තුනේ ඩොලර් ටික හොයාගෙන ගෙව්වම ඒ නැවත් බානවා. ඒතර මේක දිනපතා අඩු වෙනවා. සතිපතා වැඩි වෙනවා. මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පිරුම් මහතා පැවසුවේ ඇමරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැදුම් කර ඊයේ ගෙවීමට හැකිවීම රජය ලැබූ ජයග්‍රහණයක් බවයි. රටේ විදේශ විනිමය මනාව කළමනාකරණය කරගනිමින් කටයුතු කිරීමට රජය සමත්ව ඇත. ඒ පිළිබඳ මුදල් අමාත්‍යවරයා ඇතුළු සිළු පාර්ශ්වවලට ස්තුතිය පළ කරන බව අමාත්‍යවරයා පැවසීය. ඊයේ දවස වෙනකන් මේ සමාජයේ තිබිච්ච මතය මොකක්ද? විශාල තැතිගැම්මක් තිබ්බා. කොටස් වෙළඳපොලේ ඉඳලා සියලුම ආර්ථික මර්මස්ථානවලට ලොකු පීඩනයක් එල්ල කළා තිබුණා. 18 වෙනිදා මේ ස්වෛරී බැඳුම් කරට අදාළව ඩොලර් මිලියන 500 ගෙවන්න පුළුවන්ද කියලා. ආර්ථික කුණාටුවක් අභියස්සේ ඉන්න රාජ්‍යයක් විතර තමයි අපි අඳුනගෙන තිබුණේ. දැන් මේ මුදල් ඩොලර් මිලියන 500 ගෙවලා තියෙනවා. හැබැයි ඔබ හොඳටම දන්නවා ඩොලර් අපිට මෙහි අච්චු ගන්න බැරි බව දන්නවා. ඒ නිසා අපි මේ වෙලාවේ සතුටු වෙන්නට ඕන. මම විශේෂයෙන්ම ස්තුතිවන්තත් වෙනවා මුදල් ඇමතුමා ඉන්දියාවේ කරපු සංචාරය ඉතාම පළදායි සංචාරයක් විදියට ඉන්දියානු මුදල් ඇමතුමා ඉතාම වගකීමෙන් කිව්වා අපි ඕනෑම තත්වයක් යටතේ ශ්‍රී ලංකාව මිත්‍ර රාජ්‍යයක් කියලා කියන විශ්වාසය ඇතුව දුෂ්කරතාවයන්ට මැදිහත් වෙන්න කැමතියි කියලා කියන එක එතුමා ප්‍රකාශ කරා. ඒ නිසා අපි මේ ආර්ථික කුණාටුවක් අභියස ඉඳිද්දී විශාල වික්ෂිප්ත බවක් සමාජයේ තියෙන වෙලාවක ඒක නිමා වුණා කියලා කියන සතුට මම හිතනවා අපි සිළුම පුරවැසියන් විදියට පළවෙනි වටේ ඒක නිමා වුණා කියලා කියන සතුට අපි භුක්ති විඳින්නට ඕනේ. නිසා අපි වගකීම් සහගතව මේ කාරණාව වෙනුවෙන් කටයුතු කරනවා කියලා කියන එක මුදල් අමාත්‍යාංශය මහ බැංකුව මේ අවස්ථාවේ ඔප්පෙලා තියෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගාමිණී සෙනරත් මහතා නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කෙරේ. පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ ඒ මහතා වෙත පිරිනැමින.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ගාමිණී සෙනරත් මහතා මෙරට පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් 2004 2005 2019 වර්ෂවල සහ වත්මන් ආණ්ඩුවේදීද මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. 1984 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ ඒ මහතා මේ වන විට දශක 4ක් පුරා රාජ්‍ය සේවයේ විවිධ තනතුරු හොබවමින් රටේත් ජනතාවගේත් සංවර්ධනය සහ සුබසාධනය උදෙසා ඉහළ කාර්යභාරයක් ඉටු කරමින් සිටී. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන රැසක ඉහළ තනතුරු හෙබ වූ ඒ මහතා මහජන බැංකුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු ආයතන රැසක සභාපතිත්වය උසුලා ඇත. නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඩී.එම්. අනුර දිසානායක මහතා ජනාධිපතිතුමාතින් ඊට අදාළ පත්වීම් ලිපිය බාරගත්තේය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන දිසානායක මහතා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. අමාත්‍යංශ රැසක ලේකම් ධුරයේ හොබවා ඇති ඒ මහතා රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු රැසක් දරා ඇති අත්දැකීම් බහුල රාජ්‍ය සේවකයෙකි. වාරිමාර්ග අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස KW අයිවන්ද සිල්වා මහතා ජනාධිපතිතුමාතින් සිය පත්වීම් ලිපිය බාරගත්තේය. සිව් දින නිල සංචාරයක් සඳහා බංග්ලාදේශ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් ෂහීන් ඉක්බාල් මහතා දිවිනට පැමිණෙයි. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් YN ජයරත්න මහතා විසින් කටුනායක ගුවන්තොටුපළේදී බංග්ලාදේශ නාවික හමුදා ප්‍රධානියා පිළිගනු ලැබිනි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ජපානයේ රැකියා අවස්ථා සඳහා වෙබ් අඩවියක් එළි දැක්වෙයි. ඒ අන්තර්ජාලයට මුදා හැරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ඊයේ සිදු විය. විශේෂ කුසලතා ඇති තරුණ තරුණයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා අවශ්‍ය වන විභාග ශ්‍රී ලංකාවට ලබා ගැනීම මෑතකදී සිදු විය. ඒ අනුව මේ මාසයේ සිට අදාළ විභාග පැවැත්වෙයි. විභාගවලට පෙනී සිටීමට අවශ්‍ය උපදෙස් සහ තොරතුරු මෙම වෙබ් පිටුව මගින් ලබාගත හැකිය. විශේෂ කුසලතා ඇති තරුණ තරුණයන්ට ජපානයේ වසර 5ක කාලයකට රැකියා අවස්ථා හිමි වේ. ආරම්භක පියවර යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් යටතේ රැකියා ලබාගත හැකිය. ඒ අනුව සාතු සේවය සහ ආහාර පිළිගැන්වීමේ ක්ෂේත්‍ර දෙකට අදාළ විභාග තොරතුරු අයදුම්පත හා උපදෙස් වෙබ් අඩවියෙහි ඇතුළත් කර තිබේ. කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස SCW ජපන් මෙනුවට පිවිසීමෙන් මෙම තොරතුරු ලබාගත හැකිය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මුක්ති විදින ත්‍රිකුණාමලයේ කුච්චවේලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ පිහිටි ඉඩම සංස්ථාව වෙත පවරාදීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඇමති මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. එම භූමියේ චර්මානු හඬ ගුවන්විදුලි කෙටි තරංග හා මධ්‍යම තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන යයි. 2012 වසරේදී එම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ කටයුතු හා හිමිකම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙත පවරාදී ඇත. ඒ අනුව එම භූමියෙන් සිට 90ක් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ කටයුතු සඳහා භාවිත කෙරේ. සම්ප්‍රේෂණාගාර ක්‍රියාකාරීත්වයට හානි නොවන පරිදි සූර්ය බල උත්පාදනය සඳහා අදාළ භූමිය යොදා ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව සංස්ථාවට ආදායම් ලැබීමේ මාර්ගයක් වශයෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ඉඩම පවරා දීමට අනුමැතිය ලැබී තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජාතික උද්‍යාන ආශ්‍රිත සංචාරක කර්මාන්තයේ දියුණු කිරීමේ නව වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ එම උද්‍යාන ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනය කරන බව වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් NGC සූරිය බණ්ඩාර මහතා පවසයි. උද්‍යාන වෙත පැමිණෙන සංචාරකයන්ට වනසතුන් පහසුවෙන් නැරඹිය හැකි පරිදි අභ්‍යන්තර මාර්ග පද්ධති මේ වන විට සකස් කරන බව හෙතෙම කියයි. මොරටු මහවිද්‍යාලයේ 88 වෙනි ආදි කතු දින සැමරුම අදට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් අද දහවල් සංගත දක්ෂිනාවක් පිරිනැමින පසුරුවේ පිරිත් සජ්ජායනාවක් පැවැත්වන බව විදුහල්පති UV ගුණරත්න මහතා පවසයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි බල අර්බුදයට මුහුණ දීම සඳහා සෑම රාජ්‍ය සහ පුද්ගලික ආයතනයක්ම විදුලි බලය අර පිරිමැස්මෙන් පාවිච්චි කළ යුතු ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
උපාධිධාරීන් 50,000ක් ස්ථිර කිරීමේ වැඩපිළිවෙල යටතේ පරිසර අමාත්‍යාංශයේ පුහුණුව ලැබූ උපාධිධාරීන් 81 දෙනෙකුට සේවය ස්ථිර කිරීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. පරිසර අමාත්‍යාංශයේදී ඊට අදාළ උත්සවය පැවැත්වුණේ. එහිදී අමාත්‍යවරයා පැවසුවේ විදේශ විනිමය අර්බුදය නිසා ඉන්ධන මිලදී ගැනීමේ අපහසුතා පවතින බවයි. මෙම අර්බුදයට මුහුණ දීම සඳහා පරිසර අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල දිවා කාලයේහි විදුලි බුබුලු භාවිතය 50%කින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. සත්‍යයේ හඬ අවධානය පිණිසයි. ලබන 29 වෙනිදාට ශ්‍රී ලංකාවට කොවිඩ් මර්ධනය සඳහා පළමු එන්නත් වගේ ලැබී වසරක් සපිරේ. ඉන් අනතුරු අඛණ්ඩව දෙවෙනිට එන්නත් ලබා ගැනීම සිදුවිය. පසුගිය කාලය පුරා පළමු හා දෙවන එන්නත් මාත්‍රා ලබා ගැනීමට ජනතාව දැඩි උනන්දුවක් දැක්වූහ. එහෙත් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට ජනතාව මැලිකමක් දක්වන බව වෛද්‍යවරු පෙන්වා දෙති. විවිධ අතුරු ආබාධ ඇතිවිය හැකි බවට අසත්‍ය ප්‍රචාර ගෙන යමින් එන්නත් කරන වැඩසටහන කඩාකප්පල් කිරීමට ඇතැම්හු උත්සාහ දරති. එම ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බැවින් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට යොමු වන ලෙස වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති. ලෝක ප්‍රවෘත්ති. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයට එරෙහිව කටයුතු කිරීමේදී නව එන්නතක් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවක් මෙම අවස්ථාවේ නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. දැනට පවතින එන්නත් බොහොමයක් මෙම ප්‍රභේදයට එරෙහිව ඵලදායී බව එම සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ මයිකල් රයන් මහතා සඳහන් කරයි. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. දේශ සීමා අර්බුදය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය හමුවේ ඕනෑම අවස්ථාවක රුසියාව යුක්‍රේනයට ප්‍රහාර එල්ල කළ හැකි බවට ඇමරිකාව අනතුරු අඟවා ඇත. දවල මන්ත්‍රීයේ මාධ්‍ය ලේකම් ජෙන් සාකි මහත්මිය ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඊයේ එක්වෙමින් සඳහන් කළේ යුක්‍රේනට අවශ්‍ය ඕනෑම විටක ප්‍රහාරයක් එල්ල කිරීමට රුසියාවට හැකි බවයි. යුක්‍රේන දේශ සීමාව ආසන්නයේ මේ වන විට රුසියානු හමුදා භටයෝ ලක්ෂයකට ආසන්න පිරිසක් රඳවනු ලැබ සිටිති. ඔවුන් ඉවත් කරගන්නා ලෙස බටහිර රටවල් රුසියාවට දැනුම් දී ඇත. මේ අතර ඉකුත් මාසයේ සිට යුක්‍රේනයේ සිටින රුසියානු රාජතාන්ත්‍රිකයන්ගේ පවුල්වල සමාජිකයන් ඉවත් කර ගැනීමට රුසියාව පියවරගෙන තිබේ. ටොංගා රාජ්‍යයේ ගිනි කඳු පිපිරීමක් හේතුවෙන් විනාශ වූ මුහුදු පත්ලේ ඇති ප්‍රධාන කේබලයක් අලුත් වැඩියා කිරීමට සති 4ක පමණ කාලයක් ගත වනු ඇතයි නවසීලන්ත විදේශ අමාත්‍යාංශය පවසයි. ඉකුත් සෙනසුරාදා ගිනි කඳු පිපිරීමෙන් මෙම කේබලය විසන්ධ වී ඇති අතර මේ හේතුවෙන් ටොංගා දූපතේ සංවේදන කටයුතු වලට බාධා එල්ල විය. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ඔබේ වත්තේ පොල් ගසට පොහොරේ දීමෙන් තෙතමනේ සංරක්ෂණයෙන් ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබා ගන්න. තාක්ෂණික සහාය සඳහා අමතන්න 1928 පොල් ගෙඩියක් වැඩි කරගන්න. ආදායම සරු කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියාවේ එක්සිම් බැංකුව සහන මුල්‍ය පහසුකම් සැපීමට ශ්‍රී ලංකාව සමග සහයෝගිතා ගිවිසුමකට එළඹ ඇත. ඒ යටතේ කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මකයි. එම ව්‍යාපෘතිවලට අමතරව මුන්තෙට්ටිගල දුම්රිය හරස් මාර්ගයේ සහ හිරිපිටිය හන්දිය පස්යාල මන්සන්දිය මීගමුව මාරිස්ටෙලා මන්සන්දිය සහ තලවතුගොඩ මන්සන්දිය යන ස්ථානවල රථවාහන තදබදයට විසඳුම් සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මාර්ග සංවර්ධන අධිකාරිය හඳුනාගෙන ඇත. ඒ අනුව එම ස්ථානවල ගුවන් පාලම 4ක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ඔබේ වත්තේ පොල් ගසට පොහොරේ දීමෙන් තෙතමනේ සංරක්ෂණයෙන් ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබා ගන්න. තාක්ෂණික සහාය සඳහා අමතන්න 1928 පොල් ගෙඩියක් වැඩි කරගන්න. ආදායම සරු කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත්. සංචාරක සිම්බබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වෙනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලබන සිකුරාදා ආරම්භයි.
කණ්ඩායම් දෙකම තරගයේ බැගින් ජය ලබා සමතත්වයේ පසුවේ. එබැවින් එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට ශූරතාව හිමි වේ. තරගයේ පසුරු 2:30ට ආරම්භයි. බටහිර ඉන්දිය කොදෙව්හි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඩී කොටසේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වේ. මේ දක්වා පැවති තරඟ දෙකම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ අපරාජිතව සිටී. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරඟයේ ලබන සිකුරාදා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වේ. එම තරඟයේ ජයග්‍රහණය කළහොත් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව හිමි වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. කළුතර මිල්ලනිය පිහිටි රයිගම හරිත කර්මාන්තපුරේ නිව් චැටල්වත්ත ඉඩමේ කොටසට යාබද සංවර්ධනය නොකළ ඉඩමේ අක්කර 20ක් මැක්සන්ස් බාත්වයා පුද්ගලික සමාගමට පවරා දීමට රජය තීරණය කරයි. අවුරුදු 35ක දීර්ඝකාලීන බදු පදනම මත එය ලබා දීමට නියමිතයි. ටයිල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන මැක්සන්ස් බාත්වයා රුපියල් මිලියන 6,000කට ආසන්න ආයෝජනයක් සහිතව ටයිල් නානකාමර සහ සනීප ආරක්ෂක කට්ටල නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙහි ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදල් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභීන්ගේ ආදායම උත්පාදනය සඳහා වෙළඳපොළ විවිධාංගීකරණ කටයුතු සඳහාත් ග්‍රාමීය මුල්‍ය වැඩසටහනක් 2019-2021 කාලයේදී ක්‍රියාත්මක කර තිබේ. කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ මුල්‍යාධාර මත ඒ ක්‍රියාත්මකයි. කොවිඩ් හේතුවෙන් එම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ඉලක්ක ඉටු කර ගැනීමට නොහැකි වී ඇත. එබැවින් එම ණය වැඩසටහනේ කාල සීමාව මේ වසරේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට නියමිතයි. වැවිලි අමාත්‍යවරයා ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ. මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ අයියේ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ්, වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව. ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුරුත් දෙකෙන් පසුව ස්ථාන ස්වල්පයක වැසී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දෙවෙනි සිසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. නෞකා දෙකක ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් ගොඩබෑම ආරම්භේ. නියමිත දිනට ස්වෛරී බැදුම් කරගෙවීමට හැකිවීම රජය ලැබූ ජයග්‍රහණයක් බව ජනමාධ්‍ය ඇමති පවසයි. ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම්දුරේ රාජකාරී යනපයි. ඩී.එම්. අනුර දිසානායක මහතා අග්‍රාමාත්‍ය ලේකම්දුරේට. සිව් දින නිල සංචාරයක් සඳහා බංග්ලාදේශ නාවික හමුදාපති දිවයිනට. ජපානයේ රැකියා අවස්ථා මෙරට තරුණ තරුණයන්ට ලබා ගැනීම සඳහා වෙබ් පිටුවක්. ත්‍රිකුණාමලී කුච්චවේලි ඉඩමේ අයිතිය ගුවන්විදුලි සංස්ථාව යටතට. මාර්ග තදබදයට පිළියම් ලෙස ප්‍රදේශ කිහිපයකට ගුවන් පාලම් 4ක්. ඔමික්‍රෝන් වලට එරෙහිව නව එන්නතක් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. සිම්බාබ්වේ ශ්‍රී ලංකාව අවසන් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලබන සිකුරාදා පල්ලිකැලේදී. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකි. දිවා ප්‍රවෘත්තියින් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.